ධම්මේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අදත් මේ හැමදිනාම සූදානම් වෙන්නේ අයම් බුද්දිස් නාලිකාවේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ශ්‍රද්ධාවන්ත පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන්නට හැමෝටම බෑ. ඒ නිසා ධර්මයේ අහනකොට මනාකොට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ශ්‍රාවක සංගරුවන ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන හොඳට ධර්මයට ඇහුම්කන් දුන්නොත් ඔබට පුදුමාකාර ලාභයක් සලස ගන්න පුළුවන්කම සැලසෙනවා. ඔබට මේ අහන ධර්මය ඒ මොහොතේම ඔබට අවබෝධ කරගන්නත් අවස්ථාව සැලසෙනවා. මනාකොට ධර්මයේ ශ්‍රවණය කිරීම මත. ඉතින් පින්නතුනි ඔබට පුළුවන්කම තියෙනවා අපි මේ ධර්මය අයම් බුද්දිස් නාලිකාව සමග සම්බන්ධ වෙලා ලෝකේ පුරා විසිරීලා බොහෝ පිරිසක් සිටිනවා. ඒත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ මියගිය ඥාතීන් වෙනුවෙන් එහෙම නැත්නම් ඔබේ උපන්දිනය ඔබේ දරුවෙක්ගේ උපන්දිනය විශේෂ කාරණා මුල් කරගෙන ඔබට ධර්ම දේශනාවක් පටිගත කරලා ඔබේ නමින්ම පුණ්‍යානුමෝදනා කරමින් විකාශනය කරන්නට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් මේ අපි බුද්දිස් නාලිකාවේ ඒ පින්වන්ත මහත්මයාට කතා කරලා ඔබට ඒ කාලෙ වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ධර්ම දේශනාවක් පටිගත කරලා ලෝකේ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම දානමේ පින අග්‍ර පින රැස් කරගන්න ඔබට ආශිර්වාදයේ පිණිස ඒ උතුම් කටයුත්තටත් ඔබට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් පින්නතුනි අද මම කල්පනා කළා ඔබට ඊ타ත්ම උතුම් බුද්ධ දේශනාවක් කියලා දෙන්නට ඕනි කියලා. ඉතින් ඔබ ශ්‍රද්ධාවෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි. ඔබට මේ කියලා දෙන්නේ අද දවසේ මේ බුද්ධ දේශනාව ටිකක් දිගයි. දීර්ඝ බුද්ධ දේශනාවක් මේක. ඒ නිසා තමයි මේ බුද්ධ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනා තිබෙන දීඝනිකාය කියන කොටසට ඇතුළත් වෙලා තියෙන්නේ. දීර්ඝ බුද්ධ දේශනාවක් නිසා. මේ දේශනාවේ නම තමයි පින්නතුනි ලක්කන සූත්‍රය. නම මොකද්ද? ලක්කන සූත්‍රය. ඔන්න මතක තියාගන්න. ඉතින් මේ දේශනාවේ හරිම ආශ්චර්යමත් කරුණු රාශියක් පින ගැන විස්තර වෙනවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු සිරුර තුල ඒ ආශ්චර්යමත් අద్భుත වූ බුදු සිරුර තුල තිබුණ ඒ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳවයි මේ දේශනාවේ සාකච්ඡා කෙරෙන්නේ. ඉතින් සසර පුරාවට සිදු කළා වූ මහා පුණ්‍ය කර්මවල විපාක වශයෙන් උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ලැබුණා. ඒක හොඳට මතක තියාගන්න. 32යි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ 33ක් නෙමෙයි. 32යි. ඒක වැඩි කරන්නත් බෑ අපිට අඩු කරන්නත් බෑ ඒක. එතකොට මේ
ඔබ මතක තියාගන්න ඕනි කාරණයක් තමයි මේවා පින්නතුනි කවුරුවත් දීපු දේවල් නෙමෙයි. ප්‍රාර්ථනාවෙන් ලැබපු දේවලුත් නෙමෙයි. හේතුවක් නිසා තමයි මේවා ලැබිලා තියෙන්නේ. ඒ ප්‍රතිඵලයක් හැටියට. කර්ම විපාකයක්නේ. ඒ නිසා මේ අනේ මට මේ අහවල් මහා පුරුෂ ලක්ෂණේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ලැබෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන කර්මය කරගන්න ඕනේ. ඉතින් මේ ලෝකේ දෙවියන් අතර මිනිස්සු අතර බ්‍රහ්මයන් අතර වේවා මේ ලෝකේ සියලු දෙනා අතර අතිශයින්ම ඊ타ත්ම ලස්සන රූප විලාසයක් ගමන් විලාසයක් තිබුණේ අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ රූපයට සම කරන්න රූපයක් නැහැ. එහෙම සම කරනවා නම් තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණමයි. වෙන කවුරුවත් මේ සමාන වෙන්නේ නැහැ බුදු කෙනෙක් එක්ක. ඒ ශ්‍රේෂ්ඨ අසිරිමත් ඒ ආශ්චර්යමත් මනුස්ස රත්නය පිළිබඳවයි උන්වහන්සේගේ බුදු සිරුර තුල තිබුණ ඒ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව අපි කියලා දෙන්න මේ පින්නතුන්ට අද බලාපොරොත්තු වෙනවා. ඒතර පින්නතුනි සංසාරේ අපිටත් ওই මහා පුරුෂ ලක්ෂණ මේ ගෙවාගෙන ආපු සංසාරේ අපිටත් ඕවා තිබිලා තියෙනවා. එම නෑ කියලා කියන්න බෑ. අපි කොච්චර සක්විති රජ වෙලා ඇද්ද? සිටුවරු වෙලා ඇද්ද? රජවරු අනන්ත අප්‍රමාණව මැති ඇමතුරු කොච්චර අපි ඉපදිලා ඇද්ද මේ සංසාරේ? මේක පටන් ගත්ත තැනක් හොයන්න බෑනේ. ඒ තරම්ම දීර්ඝ කාලයක් වෙනතුනි. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම ඔබට මතක් කරන්නේ මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සැක කරන්න එපා පින්නතුනි. මේක එහෙම වෙන්න පුළුවන්ද? ඕවා බොරුද දන්නේ කවදාක සැක කරන්න එපා. මේ මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ නමකට පිහිටා තියෙනවා 32ම. පිහිටා තිබෙනවා. සක්විති රජතුමාටත් තියෙනවානේ. ඉතින් සමහර අයට එකක් දෙකක් දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් තිබුණානේ. මේ ඉතින් ඒ වගේ එකක් දෙකක් මේ පිහිටා තියෙන්න පුළුවන්. 32ම පිහිටන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට. සක්විති රජතුමාට මේ 32ම පිහිටනවා. එතකොට පින්නතුනි මේ විස්තර තමයි තියෙන්නේ ලක්කන සූත්‍ර දේශනාවේ දීඝනිකායේ. පළවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි මේ සුප්පතිට්ඨිත පාද ලක්කණං. ඒ කියන්නේ යටිපතුල් මේ සමතලව පාද ඇති බව. යටිපතුල් මේ සමතලව මේ පාද උන්වහන්සේගේ පිහිටලා තිනවා. පාද ඇති බව. ඒ කියන්නේ මේ දැන් අපේ ගත්තොත් ඔබ බලන්න මේ කකුලේ යටිපතුල් මේ අඩුපාඩුවක් තියෙනවනේ. මේ සම්පූර්ණයෙන්ම මසින් පීරිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ මේ මහ පොළොවේ পায় තැබුවට පස්සේ සිරිපතුල සම්පූර්ණයෙන්ම තියෙනවා. හස්ති රාජයෙක් මහ පොළොවේ পায় තිබ්බා වගේ. අඩුපාඩුවක් නැහැ. යටිපතුල් සම්පූර්ණයෙන්ම පොළොවේ ගෑවෙනවා. ඔන්න බලන්න. ඊළඟට පාදකයේ මේ විදිහට සමානව පිහිටලා තියෙනවා. එතන උන්වහන්සේ වඩිනකොට මේ දුටුවන් වසී කරන ගමන් විලාසයක් මහා හස්ති රාජයේ මුළු පාද ඔසවා ගමන් කරන ආකාරයට ගාම්භීර විලාසයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබුණා පින්නතුනි. හරි සුන්දරයි. ඒ ගමන් විලාසය දකින්න කෙනා පහදිනවා පින්නතුනි. දුටු පමණින්ම දැන් සමහර දේශනාවල තියෙන්නේ දුටු පමණින්ම බුදුරජාණන් වහන්සේ දුටු පමණින්ම පැහැදිලා තියෙනවා. ඒ පැහැදීම හැමදාටම තිබිලා තියෙනවා. නැති වෙලා නැහැ. ඉතින් හසිරිමත් ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා දකින්න ලැබීමත් මහා පිනක්. එතකොට පින්නතුනි ඔය මහා පුරුෂ ලක්ෂණය මේ ලබන්න හේතුවක් තියෙනවා. ඔය සුප්පතිට්ඨිත පාද ලක්කණන් කියන මහා පුරුෂ ලක්ෂණේ ලබන්න හේතුවක් තියෙනවා. මම ඔබට මුලින්ම මතක් කරානේ මේක කවුරුවත් දීපු එකක් මේ ප්‍රාර්ථනාවකින් ලැබපු එකක් නෙමෙයි පුණ්‍ය විපාකයක් කියලා. උන්වහන්සේ සසර පුරාවට බෝසතාණන් වහන්සේ හැටියට පෙර ජීවිතවල මීට කලින් ජීවිතවල උන්වහන්සේ මේ සිත කය වචනය සිතින් කයින් වචනෙන් යහපත් දේවල් කරලා තිනවා.
අප්‍රමාණ වශයෙන් කුසල් දහම් රැස් කරලා තිනවා. ඔන්න බලන්න. ඊළඟට තමයි බෙදා අනුභව කරලා තිනවා. Tamanට ලැබෙන දේ තනියෙන් කාලා බිලා නෙමෙයි තියෙන්නේ බෙදා අනුභව කරලා තිනවා. දැන් ඔබ හිතන්න ඔබට මේ ඔය කියන ಗುಣ මේ තියෙනවද? බෙදා අනුභව කරනවද? නැත්නම් දොරවල් වහගෙන ජනෙල් වහගෙන කෑම් බීම හදාගෙන කනවද කියලා හිතන්න. සමහර මිනිස්සු එහෙමනේ කරන්නේ. රසවත් ප්‍රණීත ආහාර හදාගත්තට පස්සේ මොකද කරන්නේ? දොරවල් ජනෙල් වහලා මේ හැංගිලා කන්නේ. කවුරුත් දකී කියලා. කාටවත් දෙන්නේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ බෙදා අනුභව කරලා තිනවා. මිනිසුන්ට අප උපස්ථාන කරලා තිනවා. කළගුණ සැලකීම තිබිලා තිනවා. ඔන්න බලන්න. ඊළඟට තමයි මේ මව්පියන්ට වැඩිහිටියන්ට ගෞරව සත්කාර කරලා තිනවා. සිල්වත් ජීවිතයක් ගත කරලා තිනවා. උපෝසත සීලය ආරක්ෂා කරලා තිනවා. ඔන්න ඔය කරුණු ඔය සියලුම ගුණධර්ම හේතු වුණා උන්වහන්සේට ඔය මහා පුරුෂ ලක්ෂණය ඔය අපි මුලින් කියපු මහා පුරුෂ ලක්ෂණය ලබන්නට හේතු වුණා. ඒතර පින්නතුන් පේනවනේ එහෙනම් ප්‍රාර්ථනාවෙන් ලැබපු එකක් නෙමෙයිනේ මේක. ඒතර පින්නතුනි විශේෂයෙන්ම කළගුණ සැලකීම කළගුණ දන්නා දකිනා බව අපිට ගොඩාක් වටිනවා. අද සමාජයේ නැති වෙලාම තියෙන එකනේ කළගුණ දන්නා අය අඩුයිනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. බලන්න පින්නතුනි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉස්සල්ලම බණපදයක් කියලා දුන්නේ බණපදයක් අහන්න ලැබුණේ සාරිපුත්තයන් වහන්සේට අස්සජි මහරහතන් වහන්සේගෙන්නේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම සැතපෙන්න කලින් උන්වහන්සේ බලනවා අස්සජි මහරහතන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද කියලා. ඒ දිශාවට වන්දනා කරලා තමයි උන්වහන්සේ සැතපෙන්නේ. ඒක හරි පුදුමයි පින්නතුනි. හරි පුදුමයි. ඒ නිසා මේ ඔය මහා පුරුෂ ලක්ෂණේ ලබන්නට ඔන්න ඔය සසර පුරාවට පෙර බෝසතාණන් වහන්සේ හැටියට ඔය උතුම් පුණ්‍ය කර්මයන් සිද්ධ කරගෙන තිබෙනවා. ඒතකොට ඒ ප්‍රතිඵලයක් ඇටියට තමයි ඔය මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේ. ඊට පස්සේ පින්නතුනි ඒකේ විපාකය මේ ජීවිතේදී උන්වහන්සේට ඒ පින තවත් විපාක දුන්නා. මහා පුරුෂ ලක්ෂණේ ලැබලත් සම්බුදු බව ලැබලත් උන්වහන්සේට ලබන්නටත් ඒක උපකාර වුණානේ. ඒ පින රාග ద్వේෂ මොහ නසන්නට උපකාර වුණා උන්වහන්සේට. ඒ විතරක් නෙමෙයි පින්නතුනි ලෝකේ කිසි කෙනෙකුට උන්වහන්සේ මේ පරාද කරන්න බෑ. ඒ කියන්නේ මේ කෙලෙස් ඇති කරවන්න බෑ උන්වහන්සේගේ හිතේ. හරි දැන් සමහර අය මේ කාලෙත් ඉඳලා තිනවනේ. හරි උන්වහන්සේ තරහ ගන්න නැහැ කියනවා නේද? හරි මං ගිහිල්ලා උන්වහන්සේ අවුස්සන්නම්කෝ. තරහ ගන්නවන්නම්කෝ. ඒ කවදාකවත් ඒක කරන්න බෑ. ඒ කිසි කෙනෙකුට දෙවියන් බමුන් මරුන් සහිත මේ ලෝක කිසි කෙනෙකුට උන්වහන්සේගේ හිතේ මේ කෙලෙස් ඇති කරවන්න බෑ. උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළා. ඒකයි. සාමාන්‍ය කෙනෙක් ඇතිනේ මේ ටිකක් ඔරවල බැලුවත් ඇතිනේ. කකුලක් පෑගුණත් ඇතිනේ. ටක් ගාලා මොකද වෙන්නේ? කෝපයටපත් වෙනවනේ. ගහනවනේ, බයිනවනේ. එහෙම නැහැ. ඒ නිසා උන්වහන්සේ මේ පරාද කරන්න පුළුවන් කමක් නැහැ. කිසි කෙනෙකුට බෑ. කෙලෙස් ඇති කරවන්න බෑ උන්වහන්සේගේ හිතේ. කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ මොකද ඔය පුණ්‍ය ශක්තිවල විපාකේ හැටියට මේ ජීවිතේ. ඒතර පින්නතුනි ඔන්න හිත පහදව ගන්න. ඔය මහා පුරුෂ ලක්ෂණය ගැන භාග්‍යතුන් වහන්සේට ඒ පිහිටා තිබුණා කියලා. දෙවෙනි එක තමයි පාදතලයේසු චක්ක ලක්කණං. මේ පාදතලයන්හි සක් ලකුණු ඒ කියන්නේ චක්‍ර ලකුණු පිහිටා තිබුණා. අන්න බලන්න. යටිපතුල් වල සියුම් රේඛා හැම අතින්ම පිරිපුන් සක් ලකුණු දහසක් පිහිටලා තියෙනවා. කොච්චර ලස්සන නෙළුම් පෙත්තේ පැහැය වගේ රෝස පාට නෙළුම් පෙත්ත බලන්න ඒ වගේ උන්වහන්සේගේ මේ යටිපතුල් පිහිටා තිබුණා. සක් ලකුණු දහසක් උන්වහන්සේගේ පිහිටා තිබුණා සිරිපතුල තුල. හරිම සුන්දරයි. ඒකට හේතුව තමයි පින්නතුනේ අතීත ජීවිතවල මේ හොරහතුරු අමනුස්ස බිය ඒ කරදර වෙනකොට ඒවට මැදිහත් වෙලා ඒව දුරු කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ ඒ කරපු පුණ්‍ය විපාකේ මොකද්ද කියලා. අමනුස්ස බිය ඒ
කරදර ඇති වෙනකොට ඒවට මැදිහත් වෙලා බොහෝ දෙනාට මේ දැහැමි රැකවරණේ ලබා දීලා තිනවා. අන්න බලන්න. එහෙම හොර හතුරු කරදර වෙනකොට මේ ඒ වගේ මිනිස්සු ආරක්ෂා කරගෙන තියෙනවා. ඒක බලපාලා තියෙනවා. ඒ පුණ්‍ය කර්මයේ හේතු වෙලා තියෙනවා. උන්වහන්සේට ওই දෙවෙනි මහා පුරුෂ ලක්ෂණේ ලබන්නට. ඒ වගේම තමයි මේ උන්වහන්සේ සංසාරයේ පිරිවර ඇතිව දන් දීලා තියෙනවා. දන්පැන් පූජා කරගෙන තියෙන තනියෙන් නෙමෙයි. කාටවත් නොකිය නෙමෙයි. මේ පිරිවර ඇතිව බොහෝ පිරිසක් එකතු කරගෙන තමයි දන් දීලා තියෙන්නේ. සමහර අය දන් දෙනවනේ මේ කාටවත් කියන්නේ නැහනේ. ගෙදර කට්ටිය විතරයි. කිසි කෙනෙකුට කියන්නේ හොර රහස්‍ය කරනවා පින්කම්. ඒකයි. එහෙම කරන්න හොඳ නෑ. පිරිසක් එකතු කරනකොට තවත් ඒ පින වැඩි අනිත් අයත් අනුමෝදන් වෙනවනේ. ඒයි ධර්මයට එනවා. මෙහි පුණ්‍ය විපාකයේ කියනවා සම්බුදු බව ලැබුවට පස්සේ මේ සිව්වනක් පිරිස දේව, මනුස්ස, අසුර, නාග, ගාන්ධර්ව ආදී විශාල ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ වටා එකතු වුණා. ඔන්න බලන්න. සම්බුදු බව ලැබුවට පස්සේ තේ පින විපාක දුන සිව්වනක් පිරිස විතරක් නෙමෙයි දෙවියන්, මනුස්සයින්, අසුර, නාග, ගාන්ධර්ව ওই විස්තර කොච්චර ධර්මයේ තුල තියෙනවද? විනයෙත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වටා බොහෝ ශ්‍රාවක පිරිසක් එකතු වුණා. පුණ්‍ය විපාකයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේම තමයි පින්නතුනි තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි ආයත පන්හි දිගු විලුඹක් ඇති බව. ඊළඟ හතරවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි දීගංගුලි දික් වූ ඇඟිලි ඇති බව. දික් වූ ඇඟිලි කොහම මේ ගොඩාක් දිගද කියලා එහෙම හිතන්න එපා. ඒක හරි ලස්සනයි. මේ උන්වහන්සේගේ ඇඟිලි දැන් අපේ ඇඟිලිට වඩා මේ සාමාන්‍යයෙන් උන්වහන්සේ ඇඟිලි ටිකක් දිගයි. ඒක මහා පුරුෂ ලක්ෂණේද? අපිට මේ මහා පුරුෂ ලක්ෂණේ නෑනේ. ඉතින් පින්නතුනි දීගංගුලි. ඊළඟට පස්වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි බ්‍රහ්මුජ්ජුග්ගතෝ ඍජු ශරීරයක් ඇති බව. බ්‍රහ්මුජ්ජුග්ගතෝ කියලා කියන්නේ ඍජු ශරීරයක් උන්වහන්සේට මේ පිහිටලා තිබුණා. ඔන්න එතකොට ඔය තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි කියන ওই මහා පුරුෂ ලක්ෂණ තුනම ලබන්න උන්වහන්සේ සංසාරේ පින් කරගෙන තියෙනවා සසර. එතකොට බලන්න මේ ඊට දිගු විලුඹ සහිත පාද. එතකොට උන්වහන්සේට හරි පහසුයිනේ මෙහෙම තිබුණාම උන්වහන්සේට වැඩම කරන්න හරි පහසුයි. දැන් මේ පැටලිලා වැටෙන්නේ නැහනේ. එදා අපි ওই වැටෙන්නේ, හැප්පෙන්නේ, ওই ඔක්කොම දේවල් වෙන්නේ අපිට මේ මහා පුරුෂ ලක්ෂණ නැති හින්දානේ. අත්පාවල ඇඟිලි මේ දිගයි. දිගට පිහිටලා තිබුණා. බ්‍රහ්මයෙකු වගේ මේ ඍජු සිරුරක් තිබුණා. නැමිලා කුදු ගැයිලා එහෙම නැහැ. මේකට හේතුව මේ අතීත ජීවිතවලදී දීර්ඝ කාලයක් පුරාවට උන්වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකුණා. සතුන්ට කරුණාව මෛත්‍රිය දැක්ුවා. ඔන්න පුණ්‍ය විපාකය. බෝසතාණන් වහන්සේ සංසාරේ කුමක්ද කරලා තියෙන්නේ? උන්වහන්සේ අතීත ජීවිත කාලවල දීර්ඝ කාලයක් පුරාවට ප්‍රාණඝාතයෙන් වැළකුණ සත්තු මැරුවේ නැහැ. සතුන්ට කරුණාව මෛත්‍රිය දැක්ුවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට මේ ලැබුණේ. පුණ්‍ය විපාකයක්. සම්බුදු බව ලැබුවට පස්සේ හරිම පුදුමයි පින්නතුනි. බුදුරජාණන් උන්වහන්සේ පින්වන් පානාතුරු උන්වහන්සේගේ ජීවිතයට කිසි කෙනෙකුට හානියක් කරන්න බෑ. උන්වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න බෑ. කිසි කෙනෙකුට උන්වහන්සේට හානියක් කරන්න බෑ. මේ නැති කරන්න බෑ. උන්වහන්සේ දීර්ඝායුෂ ලබනවා. උන්වහන්සේ අවුරුදු 80ක් වැඩ හිටියානේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතය තොර කරනවා කියලා මේ කොච්චර උත්සාහ කළාද? එහෙම උන්වහන්සේගේ මේ විශ්වයේ තියෙන පින්නතුනි ඔබ මතක තියාගන්න එකම ජීවිතයයි තියෙන්නේ. උපක්‍රමයකින් මේ කිසිම දෙයකින් විනාශ කරන්න බැරි එක ජීවිතයයි ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පමණමයි. අනිත් ජීවිත ඕනතරම් නොයෙක් උපක්‍රම යොදලා මේ නැති කරලා මරලා දාන්න පුළුවන් නේ. හැබැයි උන්වහන්සේගේ ජීවිතයට කිසි හානියක් කරන්න බෑ. කිසිම කෙනෙකුට. ඒක මහා පුණ්‍ය විපාකයක් උන්වහන්සේට ලැබුණ. ඔන්න හිත පහදවා ගන්න ඕනේ මේ එකින් එක මහා පුරුෂ ලක්ෂණ දැන් අපි පහක් කියලා දුන්නානේ. එතකොට අනේ හිතින් මවා ගන්න උත්සාහ කරන්න පින්නතුනි. ගෞතම බුදුරජාණන් වහන්සේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේට
මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබුණා කියලා හිතින් මවා ගන්න. ඒක බුද්ධානුස්සතිය වේවි. උන්වහන්සේ සිහි කිරීම. ඊළඟට පින්නතුනි සත්තුස්ස ලක්කණං. සත්තුස්ස ලක්කණං කියලා කියන්නේ බුදු සිරුරේ මසින් පිරුණු තැන් ස්ථාන 7ක් තියෙනවා. මසින් පිරීලා තියෙනවා. ස්ථාන 7ක් තියෙනවා. දෙයක් දෙක. දෙයල්ල. ඊළඟට යටිපතුල් දෙවුර හිස, ඒ කියන්නේ බෙල්ල දෙපැත්ත දෙවුර හිස කියන්නේ උර හිස. ඊළඟට මේ පිටුපස කර ප්‍රදේශය. අත් දෙකේ අල්ල දෙයල්ල යටිපතුල් දෙවුර හිස පිටුපස කර ප්‍රදේශය මසින් පිරලා තියෙනවා. මේ වලවල් අඩුපාඩු තැන් එහෙම නෑ පිනු. සාමාන්‍ය කෙනෙක් එහෙමනේ. සමහර කෙනෙක් කියන මහතයි බැලුවම කැතයිනේ. එහෙම නෙමේ. හරි මේ සුන්දරයි ලස්සනට මසින් පිරීලා තිබිලා තියෙනවා. මේකට ඒක මහා පුරුෂ ලක්ෂණයක්. මේකට හේතුව පෙර ජීවිතවලදී ඊට ප්‍රණීත ආහාර පාන අප්‍රමාණ ලෙස මේ උන්වහන්සේ දන් දීලා තිනවා. ප්‍රණීත ආහාර පාන. අනබෑ. ප්‍රණීත ආහාර පාන දන් දීලා තිනවා. Taman දෙන කෑම බීම කනබන දේවල් බොහොම ප්‍රණීතව පිරිසුදුව. දැන් ප්‍රණීත වෙන්න නම් පිරිසුදුව හදන්න ඕනිනේ. ලෝකේ තියෙන මේ එක රසකාරක දාලා හදලා ප්‍රණීතව නෙමෙයි. ඒ උයන දේ දෙන දේ දානයකට හෝ දෙන දේ ප්‍රණීතව පිරිසුදු හදන්න ඕනි. අනිමියා කුසගින්න නිවා ගන්නවා නම් පිපාසය සංසිඳුවා ගන්නවා නම් හොඳයි කියන අදහසින් මේ කරනකොට ඒ ආහාර ප්‍රණීත වෙනවා. පිරිසුදු හදනකොට. ඉතින් ඒ නිසා ඔබ පුළුවන් තරම් ප්‍රණීත ආහාර පාන මේ දන් දෙන්න ඕනි. ඒක සමහර අය කියන ලුණු බලන්න එපා කියනවා, මිරිස් දාන්න එපා කියනවා. ඔහොම සමහර අය මේ වැඩි කියනවා. ඔහොම සමහරලාට දන් දෙන්න ගියාම මිනිස්සු මේ උපදෙස් දෙන්න ඉන්නවනේ. එතකොට රළු ආහාර නෙමෙයි, කාර්කස් එකක් නෙමෙයි දෙන්න ඕන. ප්‍රණීත ආහාර පාන සකස් කරලා දෙන්න ඕනි. උන්වහන්සේට ඊටා ප්‍රණීත වූ රසවත් ආහාර පාන උන්වහන්සේට ලැබුණා. ඒ හේතු නිසා සම්බුදු බව ලැබුණාට පස්සේ කොච්චර උන්වහන්සේට අනන්ත අප්‍රමාණව ලැබුණාද? ඒ පුණ්‍ය විපාකයක් හැටියට. ඊළඟට තමයි පින්නතුනේ හත්වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි කරචරණ මුදුතා ලක්කණං. කරචරණ මුදුතා ලක්කණං කියලා කියන්නේ මේ මෘදු තරුණ අත්පා ඇති බව. මෘදුයි තරුණයි. උන්වහන්සේගේ අත්පා අත් දෙකයි පා දෙකයි. ඊළඟට අටවෙනි එක තමයි ජාල හත්ත පාදෝ ඊතා නම්‍යශීලී අත්පා ඇති බව. නම්‍යශීලී කියලා කියන්නේ නවන්න පුළුවන්. දැන් ඒකට ඔබට මතක් වෙන්න ඕනේ දැන් අපිට අපේ අත්පා නවන්න පුළුවන්ද? නැවුවොත් දිගාරින්න බෑ. දිගෑරුවොත් නවන්න බෑ. සමහර කෙනෙක් වාඩි කරන්න දෙන්නෙක් ඕනි. නැගිටවන්න 4 දෙනෙක් ඕනි. පුටුවක වාඩි වෙන්න ඕනි. සමහර වෙලාවට මේනත් බිම ඉඳගෙන බණ ටිකක් අහන්න බෑ. පුටුවල වාඩි වෙලා බණ අහන්නේ. මේ ගොඩක් අසනීපනේ. නැවෙන්නේ නැහැ. ජාලහත්ත පාදෝ කියන්නේ උන්වහන්සේගේ මේ ඊතා නම්‍යශීලී අත්පා උන්වහන්සේගේ පිහිටල තිබුණා. හරිම සුන්දරයි. කිසිම අපහසුාවක් නැහැ. හරිම පහසුවෙන් ඒවා මේ නවන්න කරන්න පුළුවන්. ඉතින් පින්නතුනේ මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණ දෙකම ලබන්න හේතුනේ පෙර ජීවිතවලදී සතර සංග්‍රහ වස්තුව දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව, සමානාත්මතාවයේ තියෙනවනේ. ওই සතර සංග්‍රහ වස්තු වලින් අනිත් අයට උපකාර කරලා තියෙනවා. අන්න බලන්න. දන් දීලා තියෙනවා. ඊළඟට ප්‍රිය වචන කතා කරලා තියෙනවා. ඊට පස්සේ අර්ථචරියාව කියලා කියන්නේ අනිත් අය යහපතේ යොදවලා තියෙනවා. බෝසතාණන් වහන්සේ සසර පුරාවට මේ ඔක්කොටම සමාන ලෙස මේ උන්වහන්සේ මේ සලකලා තියෙන උපකාර කරලා තියෙනවා. ඒතර ඔය ಗುಣ තිබීම නිසා තමයි සංසාරේ ඒ කරපු මහා පුණ්‍ය විපාකයක් හැටියට තමයි උන්වහන්සේට ওই මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ප්‍රිය වචන ඔබට තියෙනවද? දන් දෙනවද? මේ යහපතේ යෙදෙනවද? යොදවනවද? සමානාත්මතාවයේ තියෙනවද කියලා ඉතින් ඔබට දැන් මේ විමසලා බලන්න පුළුවන්. ඒකයි නුවණින් විමසමින් ධර්මය අහන්න ඕනේ. මේ බලන්න පින්නතුනේ මේ ඔක්කොම තියෙන්නේ දැන් මෙතන මේ එකක්වත් ප්‍රාර්ථනාවෙන් නැහැනේ. දැන් අපි
මහා පුරුෂ ලක්ෂණ 8ක් ඉගෙන ගත්තානේ. ඒකට හේතුවත් ඉගෙන ගත්තා. එතකොට මේ එකක්වත් ප්‍රාර්ථනාවෙන් ලැබපු ඒවාත් කවුරුවත් දීපු ඒවාත් මේ කාගේ හරි කැමැත්තකට ඉෂ්ට විච්ච දේවලුත් නෙමෙයි. එතකොට මේ කරපු දේවල් පුණ්‍ය විපාකයක් තියෙන්නේ. පුණ්‍ය විපාකයක් තියෙන්නේ. ඉතින් මේ භාගතුන් වහන්සේ දේශනා කළා ඔය මහා පුරුෂ ලක්ෂණ ජාල හත්පාදෝ ඊළඟට කරචරණ මුදිතා ලක්කණං මෘදු තරුණ අත්පය ඇති බව මේ පුණ්‍ය විපාකය කියන්නේ දෙව් මිනිසුන්ගේ අප්‍රමාණ වශයෙන් පුද සත්කාර උන්වහන්සේට ලැබුණයි හේතු නිසා. ඊළඟට තමයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මනාකොට ධර්මයේ තුල හික්මෙන්ටත් මේක හේතු වුණා. බලන්නකො හිතලා ස්වාමීන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක පිරිස, උපාසිකාව අදටත් අපි මේ ධර්මයේ තුල හික්මෙනවනේ. උන්වහන්සේගේ වචනේ ඉක්මව යන්නේ නැහෙනේ. ඒ නිසා තම ශ්‍රාවකයන් වහන්සේලා මනාකොට ධර්මයේ තුල හික්මෙන්ඩත් මේ පුණ්‍ය විපාකේ හේතු වුණා කියනවා. ඊළඟට පින්නතුනි උස්සංක පාද ලක්කණං උස්සු වලලු කර සහිත පාද ඇති බව. ඊළඟට 10 වෙනි එක ඉස්සලා කිව්ව 9 වෙනි එක 10 වෙනි එක තමයි උද්දග්ග ලෝමතා උඩු අතට කැරකුණු ලොම් ඇති බව. උන්වහන්සේගේ ශරීරයේ ලොම් උඩු අතට තමයි කැරකිලා තිබිලා තියෙන. ඒවා මහා පුරුෂ ලක්ෂණ. කොච්චර මේ ලස්සන සුන්දර රූපයක් උන්වහන්සේට ලැබුණද පුණ්‍ය විපාකයක් හැටියට. මේකට හේතුව තමයි පෙර ජීවිතවල සියලු දෙනාටම යහපත සලස්සලා තිනවා. ඊළඟට දස කුසල් තුල සියලු දෙනා සමාදන් කරවලා තිනවා, අනුශාසනා කරලා තිනවා. අර්ථවත් වචන කතා කරලා තිනවා. බොහෝ දෙනාට ධර්මය මේ බෙදලා දීලා තිනවා. ධර්ම දානමය පින රැස් කරගෙන තිනවා. බොහෝ දෙනාට ධර්මය කියලා දීලා තිනවා. ඔන්න බලන්න එතකොට පින්නතුනි මේ දස කුසල් දන්නවනේ. අපි සිතින් මේ කයින් වෙන වැරදි වළක්ව ගන්නවා. වචනයෙන් වෙන වැරදි වළක්ව ගන්නවා. හිතින් වෙන වැරදි වළක්ව ගන්නවා. අන්න එතකොට මේ දස කුසල් වල සමාදන් කරවල තුන අනුශාසනා කරලා තිනවා. අර්ථවත් වචන කතා කරලා තිනවා. බොහෝ දෙනාට ධර්ම දාණය දුන්න නිසා තමයි ඔය මහා පුරුෂ ලක්ෂණ දෙකම උන්වහන්සේට මේ ජීවිතේ උන්වහන්සේට ලැබුණේ. පුණ්‍ය විපාකය අසම වූ, අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ, අසිරිමත් කියලා අපි කියනවනේ. උන්වහන්සේට මේ සියලු සත්වයන් අතර උන්වහන්සේ සමාන කරන්න කෙනෙක් නෑ. අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි. අන්න උන්වහන්සේ ඒකට හේතුව තමයි මේ සංසාරේ පුරාවට බෝසතාණන් වහන්සේ හැටියට මේ කුසල් දහම් උන්වහන්සේ සිද්ධ කරගත්ත නිසා. ඒතර පින්නතුනි අපි එකින් එක කොයි මහා පුරුෂ ලක්ෂණ ඉගෙන ගන්නකොට අපි හිතේ බලවත් පැහැදීමක් ඇති කරගන්න ඕනි. අනේ මම සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබුණා. අප්‍රමාණ වශයෙන් පැහැදීම ඇති කරගන්න. බුද්ධානුස්සති වැඩේවි. ඊළඟ එක තමයි ඒනි ජංග ලක්කණං. ඒනි මුවන්ගේ වැනි මේ කෙන්ඩ පිහිටලා තිබුණා. උන්වහන්සේ කෙන්ඩ දෙක ඒනි මුවෝ කියලා ඉස්සර ඉඳලා තිනවා. දැන් ඉස්සර නම් කියනවා හිමාලයෙත් ඉන්නවා කියලා එහෙම කියනවා. මේ ඉස්සර ඉඳලා තිනවා ඒනි කියලා මුවෝ జాතියක් ඉඳලා තිනවා. ඒ මුවාගව කෙන්ඩ ඇති බව මේ කෙන්ඩ පිහිටලා තිබිලා තියෙනවා. ඒකට හේතුව මේ පෙර ජීවිතවලදී මේ භාගතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට ශිල්ප ශාස්ත්‍ර අනිත් අයට අන්‍යයන්ට කියා දීමේදී මේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව කියා දීලා තිනවා. ඊළඟ ගුරු මුස්ටියක් මේ තියාගෙන නැහැ. පුණ්‍ය කර්මවල මේ බහුල වශයෙන් උන්වහන්සේ පුණ්‍ය කර්ම සිද්ධ කරගෙන තියෙනවා. ඔන්න බලන්න එහෙනම් ඔය තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර තියෙනවනේ. දැන් උගන්නන අය ඉන්නවනේ ගුරුවරු විශේෂයෙන් ඉන්නවනේ. සමහර මේෂන් දාන්න බාස් කෙනෙක් වඩු වැඩ දන්න අය ඉන්නවා. එක මෙකැනික් වැඩ දන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ළඟට කවුරු හරි ගෝලයෙක් ගියාට පස්සේ මේ කොහොමද ඒවා කියලා දෙන්නේ? කරුණාවෙන්ද, මෛත්‍රියෙන්ද, එහෙම නැත්නම් ගුරු මුස්ටිය තියාගෙන
තමන් කොටසක් තියාගෙන මේ ශිෂ්‍යයින්ට කියා දෙනවද? වර්තමානයේ හිම තියෙනවනේ කියලා දෙන්නේ නැහනේ. ඉතින් අන්න බලන්න මේ ඒකට පිනක් රැස් වෙන්නේ නැහැ ඉතින්. තමන් දන්න දේ කියලා දෙන්නේ නැහැ කියලා සමහර මේසන් බාස්ලා ඉන්නවනේ. කියලා දෙන්නේ නැහනේ ගෝලයෙන් ගියාම ඔක්කොම කියලා දෙන්නේ. සමහර අය කියලා දෙනවා. ගුරු මුස්තියක් තියාගෙන නැහැ උන්වහන්සේ. ඔන්න හිතන්න ඕනේ. පුණ්‍ය කර්ම බහුල වශයෙන් සිද්ධ කරගෙන තිබෙනවා. සම්බුදු බව ලැබුවට පස්සේ පුණ්‍ය විපාකේ රජවරු, සිටුවරු ආදී සියලු දෙනාගේම ගෞරවයට උන්වහන්සේ පාත්‍ර වුණා. අප්‍රමාණ වශයෙන් උන්වහන්සේට පුද සත්කාර ලැබුණා. ඊළඟට උන්වහන්සේට කිසිම උපභෝග පරිභෝග වස්තුන් කිසිවක් අඩුපාඩුවක් වුණේ නැහනේ. ඒ වගේම පිරිහුනේ නැහැ උන්වහන්සේගේ. ඒ සියලු සැප සම්පත් වලින් උන්වහන්සේට අඩුවක් වුණේ නැහැ. පරිහානියටපත් වුණේ නැහැ. පිරිහෙන්නේ නැහැ. ඒ සැප සම්පත් වලින් උන්වහන්සේට. ඉතින් හැම කෙනෙක්ම උන්වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තා. ඒ පුණ්‍ය විපාකයක් හැටියට. 12 වෙනි මහා පුරුෂ ලක්ෂණي මම සමහර මහා පුරුෂ ලක්ෂණ කෙටියෙන් විස්තර කරනවා. ඊළඟට සමහර ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනවා පින්නතුනි. එතකොට 12 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි සුකුමත් චවි. දුහුවිලි රඳින්නේ නැති සියුම් සමක් තිබුණා උන්වහන්සේට. දුහුවිලි මේ බැඳෙන්නේ නැති සියුම් සමක් උන්වහන්සේට පිහිටා තිබුණා. එතකොට මේ අන්න අපි උන්වහන්සේ ගැන ඒ ආකාරයට හිත පහදව ගත්තොත් බුදුරජාණන් වහන්සේට මෙහිම මහා පුරුෂ ලක්ෂණ පිහිටා තිබුණා කියලා. එතකොට බලන්න මේ සුකුමච්චවි කියලා කියන්නේ මේ පෙර ජීවිතවලදී දුහුවිලි රඳින්නේ නැහනේ. උන්වහන්සේගේ දැන් උන්වහන්සේ පාගමනින් වැඩම කරාම උන්වහන්සේ මේ අත මෙහිම අතින් අපි අත ගන්නවා කියනවනේ. එතකොට මෙහෙම බැලුවහම ඇඟේ දූවිලි බැඳෙන්නේ නැහැ. සියුම් සමක් උන්වහන්සේට පිහිටලා තිබිලා තියෙනවා. සුකුමච්චවි. පෙර ජීවිතවලදී මේ කුසල් අකුසල් වැරදි නිවැරදි ඊට පස්සේ ඇසුරු කළ යුතු අය නොකළ යුතු අය මේ ඔක්කොම මේ බෙදාගෙන තිබෙනවා. යහපත පිණිස හේතු වෙන දේ මේ අයහපත පිණිස හේතු වෙන දේ මේ පවතින දේ මේක ඊට සියුම් ලෙස නුවණින් කල්පනා කරලා තියෙනවා. ඔන්න බලන්න. ඒ කටයුතු කරපු නිසා තමයි උන්වහන්සේට ඔය මහා පුරුෂ ලක්ෂණය ලැබිලා තියෙන්නේ. ඊළඟට තමයි උන්වහන්සේ මේ බහුල වශයෙන් පුණ්‍ය කර්ම කරගෙන තියෙනවා සංසාරේ. බහුල වශයෙන් උතුම් පුණ්‍ය කර්ම සිතින්, කයින්, වචනයෙන් සිද්ධ කරගෙන තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නට. එහි පුණ්‍ය විපාකය සඳහන් කරනවා මහා ප්‍රඥාවක් ලැබුණා. විසරද භාවයක් උන්වහන්සේට ලබන්න හේතු වුණා සම්බුදු බව ලබනකොට. ඔය මේ දැන් උන්වහන්සේ කුසල් මොනවද අකුසල් මොනවද වැරදි දේ මොකද්ද නිවැරදි දේ මොකද්ද ඇසුරු කළ යුතු අය කවුද ඇසුරු නොකළ යුතු අය කවුද යහපත මොකද්ද අයහපත මොකද්ද මේවා මේ සියුම් ලෙස නුවණින් කල්පනා කරන්න බෑ. මහා ප්‍රඥාවක් ලැබුණා විසරද භාවයක් ලැබුණා. විසරද ඥාන 4ක් තියෙනවනේ. ඉතින් ඕනෑම තැනකට උන්වහන්සේට බය නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒතර පින්නතුනි මේ ඔන්න ඔය මහා පුරුෂ ලක්ෂණය 12 වෙනි මහා පුරුෂ ලක්ෂණය 13 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි ස්වර්ණ වන්නතා ලක්කණං මේ රන් පැහැයෙන් යුතු ශරීරයක් ඇති බව රන්වන් පාටින් බබලන සිරුරක් උන්වහන්සේට තිබුණා. ඔන්න බලන්න මේ උන්වහන්සේගේ බුදු සිරුර රත්තරන් පාටයි. රත්තරන් පාටයි. එතකොට මේ පෙර ජීවිතවලදී මේ කල්ප ගානක් උන්වහන්සේ සංසාරී බෝසතාණන් වහන්සේ හැටියට ක්‍රෝධ කරලා නැහැ. ඔන්න හේතුව. ඊටා වටිනා වස්ත්‍ර ඊට පස්සේ ඇතිරිලි ආදී උන්වහන්සේ දන් දීලා තිනවා. මේ රන්වන් පැහැයෙන් බබලන සිරුරක් ශරීරයක් ලබන්න උන්වහන්සේ මොකද කරලා තියෙන්නේ? සංසාරයේ ක්‍රෝධ කරලා නැහැ. තරහා හිතක් ඇති කරගන්නේ නැහැ. ඊටා වටිනා වස්ත්‍ර ඇතිරිලි මේ ආදී උන්වහන්සේ පූජා කරගෙන තියෙනවා. දන් දීලා තියෙනවා. ඔන්න ලබන්න හේතු කර්මය ඒකයි.
පුණ්‍ය විපාකය බොහෝ සිනිඳු චීවර ආදිය උන්වහන්සේට ලැබුණ සම්බුදු බව ලැබුණට පස්සේ වටිනා කසී සළු වලින් රන් නූලෙන් වියපු සිවුරු උන්වහන්සේට ලැබුණනේ. ඒ පුණ්‍ය විපාකයක් හැටියට. අන්න බලන්න. ඉතින් කෙනෙක් රූපෙන් ලස්සන නම් මතක තියාගන්න මේ ක්‍රෝධ කරන්නේ නැතුව ඉන්න එක වටිනවා. තරහිතක් මෛත්‍රී භාවනා ආනිසංසය තියෙනවනේ. මුඛවන්නෝ විප්පසීදති කියලා. මොන පැහැපත් වෙනවා කියලා. එතකොට මේ පින්නතුණෝ 13 වෙනි මහා පුරුෂ ලක්ෂණය ගැනයි ඔබට අපි මතක් කළේ කියලා දුන්නේ. 14 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි කෝසෝහිත වත්ත ගුහියතා ලක්කණං. රන් කෙමියක බහාලු පරිද්දෙන් තියෙන පුරුෂ නිමිත්ත. රන් කෙමියක රන් කොපුවක දාලා තියෙන බහලලා තියෙන ඒ පරිද්දෙන් තමයි උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත පිහිටලා තිබිලා තියෙන්නේ. ඒකට හේතුව අතීත ජීවිතවල බෝසතාණන් වහන්සේ මේ ওই මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේට ලැබුණේ මේ අසමගි වෙලා හිටපු අය. අසමගි වෙලා හිටපු මේ නෑදෑ අය, මිතුරු අය සමගි කරලා තියෙනවා. නිතර. ඔන්න බලන්න. දැන් වර්තමානයේ තියෙන එහෙම එකක් නෙමෙයිනේ. සමගි වෙලා කවුරු හරි ඉන්නවා නම් ඒ අය ભેද බින්න කරනවා. මොනවාරි කියලා කියලා මොනවාරි කියලා ඉවර වෙලා නැති දේවල් කියලා සමගි සම්පන්නව පෞල් ජීවිතයක් කවුරු හරි ගත කරනවා නම් සමගි සම්පන්නව ඉන්නවා නම් ඔක්කොම ભેද කරන කියලා මේ කොටවනවනේ ભેද කරනවා. ඒක බරපතලයි. ඒකට අර මේ අසමගි වෙලා ඉන්න අය ළඟට ගිහිල්ලා නෑදෑ වේවා මිතුරෝ වේවා ඒ අයට කියලා දෙනවා අසමගි වෙලා ඉන්න එපා මේක වැරදි ඒක ආදීනෙම කියලා දෙනවා. ඔබ මෙහෙම ඉන්න මෙහෙම සමගි සම්පන්නව කටයුතු කරන්න කියලා අන්න එහෙම කරලා තියෙන බෝසතාණන් වහන්සේ නිතර ඒක කළා සමගි කරලා තියෙනවා අසමගි වෙලා ඉන්න අය. ඔන්න. ඒ පුණ්‍ය විපාකය මේ බුදුසසුන නගා සිටවන්නට පුළුවන් ලක්ෂ සංඛ්‍යාත බුදුරජාණන් වහන්සේගේ ලයේ උපන් ශ්‍රාවක පිරිසක් බිහි වුණානේ. ඔන්න. ඒ රහතන් වහන්සේලා මහා ශ්‍රාවක පිරිසක් බුදුසසුන අදටත් වර්තමානෙත් ඉන්නවනේ. ධර්මයේ මේකයි විනය මේකයි කියලා ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් ශ්‍රාවක පිරිසක් ඉන්නවනේ වර්තමානෙත්. එතකොට බුදුරජාණන් වහන්සේට සම්බුදු බව ලැබුවට පස්සෙත් එහි පුණ්‍ය විපාකය සැලසුණා පින්නතුනි. පරිමණ්ඩලතා ලක්කණං පරිමණ්ඩලතා ලක්කණං කියලා කියන්නේ සම වූ උස මහත. එතකොට මේ සිරුරක් උන්වහන්සේට ලැබුණා. පරිමණ්ඩලතා. ඒක මේ සම මේ උන්වහන්සේට ලැබුණ මේ සිරුර සම වූ උස මහත තියෙනවා. ගොඩාක් උසත් නෑ, ගොඩාක් මිටිත් නෑ, සමානයි. පරිමණ්ඩලතා. අන්න බලන්න. එතකොට මේ අර අපි මුලින්ම ඉගෙන ගත්තනේ ඍජු ශරීරයක් ඇද නෑ කියලා. ඉතින් මෙතන මේ සමානව තියෙනවා. සමහර අය ඉන්න ගොඩක් කුසයි කැතයි. ගොඩාක් මහතයි මිටි කියන කැතයිනේ. දැන් උන්වහන්සේ එහෙම නෑ. මේ සමාන උසක් සමාන මහතක් ඒ සිවුරක් පරිමණ්ඩලතා ලක්කණං. ඊට පස්සේ ඊළඟ එක තමයි 16 අනෝනම ජානු පරාමසතා ලක්කණං. නොනැමී දනහිස උන්වහන්සේට අල්ලන්න පුළුවන්. අන්න. ඔබට මතකද මම මුලින් මතක් කළා අර නම්මේ සීලී අත්පා උන්වහන්සේට ජාලහත් පාදෝ තිබුණානේ. ඉතින් උන්වහන්සේට පුළුවන් මේ නොනැමී නැමෙන්නේ නැතුව උන්වහන්සේගේ දනහිස අතින් ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ඔබ නිකන් ඔබ කරලා බලන්න පුළුවන්ද කියලා? ඔබට බෑ ඒක කරන්න. ඒ බැරි ඇයි මහා පුරුෂ ලක්ෂණේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොනැමී උන්වහන්සේට පුළුවන් දනහිස මේ අතින් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන්. මේකට හේතුව පෙර ජීවිතවල මේ සුදුස්සාට සුදුසු තැන දීලා කටයුතු කරලා තියෙනවා. ඔන්න බලන්න. කෙනෙක් හිතන්නේ නැහනේ. දැන් මේ බලන්න සුදුස්සාට සුදුසු තැන නැහනේ වර්තමානෙත් එහෙමනේ වෙන්නේ. හැම ඉහළ ඉඳලා පහළටම දක්වාම හැම තැනකම ආයතනයකම රටේ වේවා ලෝකේ වේවා සුදුසු අයට සුදුසු තැන නැහැ. ඒ නිසා දියුණු වෙන්නේ නැහැ. ආයතනයක් ගත්තත් එහෙමයි, ගෙදරක් ගත්තත් එහෙමයි, පාසලක් ගත්ත හැම තැනකම මේ සුදුසු අයට සුදුසු තනතුරු දුන්නා නම් අනිවාර්යයෙන් මේ ස්ථානෙ දියුණු වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. නුසුදුසු අයට මේ තමයි මේ තනතුරු දීලා තියෙන්නේ.
දියුණුවක් වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ සුදුසාට සුදුසු තැන දීලා කටයුතු කරා. ඔන්න ඔබ හිතන්න. ඒක තමයි පුණ්‍ය විපාකය. ඊට පස්සේ උන්වහන්සේ මේ පුණ්‍ය විපාකයේ උන්වහන්සේට දැන් ශ්‍රද්ධා, සීල, හිරි, ඔතප්ප, ඊළඟට සුත, ඡාග, පඤ්ඤා, සප්තාරි ධනේන ඔය. ඉතින් මේවා ලබන්නටත් උන්වහන්සේ උපකාර කළා සියලු දෙනාටම උන්වහන්සේ. ඒකට උන්වහන්සේගේ ජීවිතය තුලත් මේවා පිහිටලා තිබුණානේ. ඉතින් ඒකට එහෙනම් ඔය මහා පුරුෂ ලක්ෂණ දෙකම ලබන්නට හේතු වෙච්ච කාරණා තමයි පුණ්‍ය විපාකය. මේ ජීවිතෙත් උන්වහන්සේට සම්බුදු බව ලැබුවට පස්සේ ඒ පින විපාක දුන්නා. ඉතිරි නැතුවම. ඔන්න බලන්න. 17 සීහ පුබ්බද්ද කාය ලක්කණං. සිංහයාගේ పూర్ව කයමින් තේජාන්විත සිරුරක් උන්වහන්සේට තිබුණා. ඔන්න සිංහයාගේ పూర్ව කය ඉස්සරහා කයමින් මේ තේජාන්විත සිරුරක් උන්වහන්සේට පිහිටලා තිබුණා. 18 චිතාන්ත රංසි ලක්කණං මසින් පිරුණු ක්‍රමවත්ව මසින් පිරීලා තියෙන මේ පිට ප්‍රදේශය අපි කොන්ද කියන්නේ සම්පූර්ණයෙන්ම මේ සමහර අයගේ කොඳු යට පේනවනේ යට අහු වෙනවා අල්ලනකොට. ඉතින් ඒක මේ මසින් පිරීලා උන්වහන්සේගේ ක්‍රමවත් ලෙස මේ පිට ප්‍රදේශයේ මසින් පිරීලා තිබුණා. සම්පූර්ණයෙන්ම. ඊළඟට සමවත්තක්ඛන්ද ලක්කණං මහතට සරිලන උසට සරිලන මහත. ඔන්න බලන්න. සමවත්තක්ඛන්ද ලක්කණං කියලා කියන්නේ මේ ඒ සමාන සිරුරක් තිබිලා තිනවා. මේ කියන්නේ අපි කියනවනේ මහතට සරිලන උස තියෙනවා, උසට සරිලන මහත තියෙනවා. ඒකනේ හරීම මේ සුන්දරයිනේ මේ රූපේ, ඒ ශරීරය. අන්න ඒ වගේ සිරුරක් උන්වහන්සේට පිහිටලා තිබිලා තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ තුනම ලබන්න හේතුණු පින්නතුනේ පෙර ජීවිතවල බෝසතාණන් වහන්සේ උන්වහන්සේ මේ ශ්‍රද්ධාව, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ උතුම් ගුණධර්ම වලින් අන් අයට උපකාර කරලා තිනවා, සමාදම් කරවලා තිනවා. මේව ඇති කරගන්න උන්වහන්සේ උදව් කරලා තිනවා. බෝසතාණන් වහන්සේ සංසාරේ පාරමී ධර්ම සම්පූර්ණ කරගත්තා කියන්නේ පින්නතුනි මේ උතුම් පුණ්‍ය කර්මයන් නිරන්තරයෙන්ම සිද්ධ කරගත්තානේ. එහි පුණ්‍ය විපාකයනේ. ඒ උච්චම අවස්ථාවනේ උන්වහන්සේ සම්බුදු බව ලැබුවේ. ඉතින් එතකොට මේ සම්බුදු බව ලැබුවට පස්සෙත් උන්වහන්සේ මේ කිසිම දෙයකින් උන්වහන්සේට අඩුපාඩුවක් වුණේ නැහනේ. සැපතින් අඩුවක් වුණේ නැහැ. සීලෙන් උන්වහන්සේ පිරිහුණේ නැහැ. එතකොට මේ කිසිම ගුණයකින් උන්වහන්සේ මේගේ පිරිහීමක් තිබුණේ නැහනේ. එතකොට උන්වහන්සේ වයසට ගියා කියලා උන්වහන්සේගේ මේ ගුණවල මේ පිරිහීමක් තිබුණේ නැහැ. පරිහානියකටපත් උනේ නැහැ. උන්වහන්සේ දෙවියන් බඹුන් මරුන් ඉදිරියේ උන්වහන්සේ ප්‍රතිඥාවක් දුන්නානේ. තථාගතයන් වහන්සේ නිකලෙස් කියලා. උන්වහන්සේ අරහන් කියලා. සම්මා සම්බුද්දයි කියලා. ඉතින් මේ කිසි කෙනෙකුට මේ කියන්න බෑනේ උන්වහන්සේගේ හිතේ කෙලෙස් තිබුණා කියලා. අදටවත් කියන්න පුළුවන්ද? දෙවියන් අතර නෑ එහෙම කෙනෙක්. මිනිසෙන් අතර නෑ. බ්‍රහ්මයන් අතර නෑ. ඒ නිසා උන්වහන්සේ ප්‍රතිඥාවක් දුන්නද ඒකේ ආකාරයෙන්ම ඉෂ්ට වුණා. ඊළඟට මහා පුරුෂ ලක්ෂණේ තමයි පින්නතුනි රසග්ග සග්ගිතා ලක්කණං. ඊතා මේ පිරිසිදු රසනහරින් යුතු බව. ඊතා පිරිසිදු රසනහර පිහිටලා තියෙනවා. මේ දිරවනවා. උන්වහන්සේ ගන්න ආහාර නරක් විච්ච දෙයක් උන්වහන්සේ වැළඳුවත් මේ උන්වහන්සේට දිරවනවනේ. පින්නතුනේ අර දැන් ඔබට මතක ඇතිනේ දුෂ්ක්‍රියා කරන උන්වහන්සේ එක මුං ඇටයක් වළඳලා තියෙනවා. ඒතකොට මේ එක මුං ඇටයක් වැළඳුවාම මේ සම්පූර්ණයෙන්ම මේ රස නහර පිනා යන මුළු කයට මේක දැනෙනවා. ඒතකොට උන්වහන්සේ මේ පුංචි දෙයක් වළඳලා උන්වහන්සේට දවස් ගාණක් ඉන්න පුළුවන්. පැන් ටිකක් වළඳලා උන්වහන්සේට දවස් ගාණක් ඉන්න පුළුවන්. දුෂ්ක්‍රියා කරන අවුරුදු 6ක් අප්‍රමාණ වශයෙන් දුක් විඳන්නේ. එතකොට මේ ඊතා මේ පිරිසිදු රසනහර උන්වහන්සේට පිහිටලා තිබුණා. අජීර්ණයක් වෙන්නේ නැහැ.
නරක් වෙච්ච දෙයක් වැළඳුවා කියලා මේ උන්වහන්සේට අජීර්ණයක් වෙන්නේ නැහැ. ඇයි මේ නහර රසනහර හොඳට පිහිටලා තිබුණා. ඒකට හේතුව මේ බෝධිසත්ව කාලේ නැත්තම් බෝසතන් වහන්සේ කිසිම සත්වයෙකුට හිංසා පීඩා කරලා නැහැ. පාරමී ධර්ම සම්පූර්ණ වූ හිංසා පීඩා කරලා නැහැ. ඊළඟට මිනිසුන්ට බිය තැති ගැනීම ඇති වෙන ලෙස මේ කටයුතු කරලා නැහැ. මිනිසු බයටපත් කරලා නැහැ. තැති ගැනීම ඇති වෙන දේවල් මේ කරලා නැහැ. අන්න ඒ හේතුව තමයි උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ ලබන්නට උපකාර වුණේ. ඒතර බලන්න ඒක මේ ජීවිතයේ පුණ්‍ය විපාකේ උන්වහන්සේට ලැබුණා. ඔන්න බලන්න. ඉතින් එතකොට බලන්න මේ පහසුවෙන් දිරවීම උන්වහන්සේට මේ තිබුණානේ. කිසිම අපහසුාවක් නැහෙනේ. පිණ්ඩපාතේ වැඩම කළාට පස්සේ පාත්‍රයට ලැබෙන දෙයක් උන්වහන්සේ වැළඳුවා. ඒ ඊටා මේ පිරිසුදු රසනහර උන්වහන්සේට පිහිටලා තිබුණා පින්නතුනි. අන්න ඔබ සතුටු වෙන්නට ඕනි. ඊළඟට තමයි මේ අබිනීල නෙත්ත ලක්කණං 21. ඊටා මේ නිල් පාට නෙත් මේ උන්වහන්සේට S2 මේ පිහිටලා තිබුණා. ඊට නිල් පාට අබිනීල නෙත්ත 22 ගෝපකුමා ලක්කණං මේ ඒ පිහිටලා තියෙන S2 අලුත උපන් වහු පෙටියක වගේ සුන්දර S2ක් තමයි මේ උන්වහන්සේට පිහිටලා තිබුණේ. අබිනීල නෙත්ත ලක්කණං ගෝපකුමා ලක්කණං. එතකොට මේ අර අලුත උපන් වහු පැටවුගේ ඇස් හරිය ලස්සනයින් වෙනද ඔබ මේ අපි දැකලා තියෙනවා. මේ හරීම දීප්තිමත්. මේ S2 මේ ගෝපකුමා ලක්කණං කියන්නේ මේ අලුත උපන් වහු පැටියෙක්ගේ වගේ මේ සුන්දර S2ක් උන්වහන්සේට මේ පිහිටලා තිබුණා. හැබැයි ලස්සනට නිල් පාටයි මේ S2. හරිම ලස්සනයි. ඒකට හේතුව මේ මහා පුරුෂ ලක්ෂණ දෙකම ලබන්න හේතුව ඔන්න බලන්න පින්නතුනි. කිසිම කෙනෙක් දිහා මේ බලලා නැහැ. අපි කියන ඔරවල බලනවා කියලා කියන්නේ. ඔබ බලන්නකෝ මේ ඔබ කොච්චර මේ පිරිස දිහා රවල බලනවද, දරුවෝ දිහා රවල බලනවා, දරුවෝ අම්මා දිහා රවල බලනවා, අනිත් අය දිහා රවල බලන ඔරවනවා. එහෙම කරන ඇස් වලින් මේ කෙනෙක්ගේ හිතේ දේවල් කරනවනේ. ඒතර කිසිම අවස්ථාවක රවා බලා නොමැත. අන්න ප්‍රියශීලී ලෙස මේ වාසය කරලා තිනවා. දුටුවන් වසී කරන සුළු මේ උන්වහන්සේගේ ඒ බැල්ම හරීම පුදුමයි. දුටු පමණින්ම උන්වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. උන්වහන්සේගේ එක බැල්මකදී සසර ගමනම සුවපත් කරගෙන තියෙනවා. සසර ගමනම සුවපත් වෙලා තියෙනවා. හරිම පුදුමයි ඒක. උන්වහන්සේගේ ඒ බැල්ම නිසා කී දෙනෙක් සුවපත් භාවයට පත් වුණාද? පුණ්‍ය විපාකේ තමයි මේ උන්වහන්සේගේ මේ බුදු සිරුර දිහා ඕන තරම් බලාගෙන ඉන්න පුළුවන්. ඇස්පිල්ලම් ගහන්න නැතුව පින්නතුනි හිතන්නකෝ අපි දැන් බුදු පිළිමයක් දිහා අපි කොච්චර වෙලා බලාගෙන ඉන්නවද? අනුරාධපුරයේ තියෙන සමාධි බුදු පිළිමේ දිහා හිතන්නකෝ අපිට ඇස්පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන්. අපි වසී වෙලා වගේ බලාගෙන ඉතර ජීවමාන බුදුරජාණන් වහන්සේ කොතරම් සුන්දර රූපයක් උන්වහන්සේට පිහිටලා තිබුණද? වක්කලි ස්වාමීන් වහන්සේ ඒකනේ මේ උන්වහන්සේගේ ලස්සන බලන්නනේ මේ පැවිදි වුණේ. අන්න. ඒතකොට සමහර දෙවිවරු මේ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ආපු කාරණේ තමතක වෙනවා. සමහර අවස්ථාවල. ඉතින් එතකොට ඒ තරම් උන්වහන්සේගේ රූපය දිහා බලාගෙන හිටියාම මේ අමතක වෙලා යනවා. බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන. ඒ තරම සුන්දර රූපයක් උන්වහන්සේට පිහිටලා තිබුණා. එතකොට පින්නතුනි අපි ඔය මතක් කළේ 22 මහා පුරුෂ ලක්ෂණය. 23 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි උන්හීස සීස ලක්කණං. උන්හීස සීස ලක්කණං කියලා කියන්නේ පිරිපුන් නලල් තලය. එතකොට මේ පිරිපුන් නලල් තලයයි හිසයි. පිරිපුන් හිසක් තිබිලා තියෙනවා. ඔළුව ඊට පස්සේ නලල් තලය. එතකොට මේ බලන්න උන්වහන්සේගේ මේ නලල් තලය පිරිපුන් හිසක් උන්වහන්සේට පිහිටලා. දැන් සමහර අය හිස ගත්තොත් එම දීගායි
ඒක රවුමට තියෙනවා. ඊළඟට මේ වලවල් හැදිලා මේ එහෙමනේ තියෙන්නේ. මේ නලල ගත්තත් එහෙමනේ. දිගයි කැතට පිහිටලා තියෙනවනේ. ඉතින් එහෙම නැහැ. පිරිපුන් නලල් තලය ඊළඟට පිරිපුන් හිසක් උන්වහන්සේට තිබිලා තියෙනවා. මේකට හේතුව තමයි පෙර ජීවිතවල සිත කය වචනේ සිතින් කයින් වචනයෙන් යහපත් දේවල් කරලා තිබෙනවා. සිතින් කයින් වචනයෙන්. ඊළඟ පිදේ යුත්තන් පුදලා තියෙනවා. පිරිසට නායකත්වය ලබා දීලා තිනවා. ඔන්න බලන්න. ওই මහා පුරුෂ ලක්ෂණේ ලබන්න හේතු වෙච්ච කාරණා. එහි පුණ්‍ය විපාකයේ කියනවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන විශාල ශ්‍රාවක පිරිසක්. දෙව් මිනිස් පිරිසක් ශ්‍රාවක පිරිසක් උන්වහන්සේට හිටියා. අදටත් ඉන්නවා. අන්න උන්වහන්සේ අනුගමනය කරන. එතකොට බලන්න සිතින් කයෙන් වචනෙන් යහපත් දේවල් සුචරිතවත් දේවල් කරා පිදිය යුත්තන් පිදුවා පිරිසට නායකත්වයේ දීලා තියෙනවනේ. ඔන්න පුණ්‍ය විපාකයේ මහා පුරුෂ ලක්ෂණේ ලබන්නේ. ඒකේක ලෝමතා ලක්කණං එක් රෝම කූපයකින් එක් රෝම කූපයක් පමණක් මතුවෙලා තියෙනවා 24. 25 උන්නා ලක්කණං. උන්නා ලක්කණං කියන්නේ දෙබැම අතර නලලේ S2 දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙන. උන්නා ලක්කණං කියලා කියන්නේ දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා. අන්න බලන්න. උන්වහන්සේ හරි ආශ්චර්යවත් පින්නතුනේ. පෙර ජීවිතවල මේ උන්වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලබන්න හේතු උනේ සත්‍යවාදී වෙලා තියෙනවා. ඇත්ත කතා කරලා තිනවා. බොරුවෙන් රවටලා නැහැ කිසිම දවසක. බොරු පොරොන්දු දීලා නැහැ. සත්‍යමයි උන්වහන්සේ පවසලා තියෙන්නේ. අන්න බලන්න. අදටත් බලන්න ඒක කොච්චර සත්‍යයක්ද කියනවනම් පින්නතුනේ. අදටත් උන්වහන්සේගේ මේ වචනයේට බුද්ධ වචනයේට අපි කීකරු වෙනවනේ. අදටත් ඔබත් මමත් අපි කීකරු වෙන්නේ බුද්ධ වචනයේටනේ. උන්වහන්සේගේ සත්‍ය වචනයේටනේ. ඒ නිසා උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒකයි දෙව් මිනිසුන් මේ ධර්මය අසා සැනසුනේ. ධර්මය අවබෝධ කරගත්තේ. ඒකයි උන්වහන්සේගේ වචනය අහගෙන හිත නිවාගත්තා. සංසාරේ පුරාවට ගෙවාගෙන ආපු සියලු දුක් ඔක්කොම අවසන් කළානේ. ඒක බුද්ධ වචනයක් අහලා. පුණ්‍ය විපාකය බුදුරජාණන් වහන්සේට කීකරු ශ්‍රාවක පිරිසක් බිහි වුණා. එදත් හිටිය අදටත් ඉන්නවා. ඒ පුණ්‍ය විපාකේ බලන්න. 26 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි චත්තාලීස දන්තා. උන්වහන්සේගේ මුව මඩල තුල දත් 40ක් පිහිටලා තිබුණා. උඩු ඇන්දි 20යි යටි ඇන්දි 20යි 40ක් මේ උන්වහන්සේගේ පිහිටලා තිබුණා. 27 අවිරල දන්තා. අවිරල දන්තා කියලා කියන්නේ මේ තනින් තන මේ අඩුවක් නැතිව දත් පිහිටලා තිබුණා. දැන් සමහර වෙලාවට බලන කෙනෙක්ගේ මේ දත් තියෙනවා මේ කිසිම පිළිවෙලකට නැහෙනේ. නිකන් පඳුරක් වගේනේ. එක දත් මේ ඇන්දක මේ දත් එක තැන පඳුරු තියෙනවා. දත් ගොඩක් පිහිටලා තියෙනවා. ඊළඟට දෙපැත්තේ අර නල දත් කියලා පිහිටලා තියෙනවා. ඊට පස්සේ සමහර දත් පණුවෝ කාලා ඊට පස්සේ එකක් දිගයි එකක් කොටයි. ඔහොමනේ තියෙන්නේ. උන්වහන්සේගේ නෑ. තනින් තන මේ එහෙම මේ දත් පිහිටලා තිබුණේ අඩුවක් නැතුව තනින් තන අඩුවක් නැතුව මේ උන්වහන්සේගේ දත් පිහිටලා තිබුණා. ගොඩ ඈතනේ සමහර වෙලාවට සමහරගේ දත් සමහර අය පිට ඈතින් ඈතටනේ. ඒක ලස්සන නෑ. සිනහ වෙනකොට. ඉතින් මේ භාගතුන් වහන්සේගේ ඔය දත් 40ක් උන්වහන්සේට පිහිටලා තිබුණා. උන්වහන්සේගේ මුව මඩල තුල. පෙර ජීවිතවල පින්නතුනි කේලම් කියලා නැහැ. ඔන්න පිරිස සමගි කරවන කතා කීම හේතු වෙලා තියෙනවා. ඔය මහා පුරුෂ ලක්ෂණ ලබන්න බලන්න. එහෙනම් ඔබේ දත් පිළිවෙලකට නැත්තම් ඊළඟට දත්වල ප්‍රශ්න තියෙනවා නම් ඊළඟට දත් වැඩියෙන් තියෙනවා නම් දත් අර මේ පඳුරු තියෙනවා නම් මොකද්ද හේතුව? සංසාරේ කේලම් කියලා තියෙනවා. පිරිස සමගි මේ කරන දේවල් නෙමෙයි කරලා තියෙන අසමගි කරන දේවල්. එන්න මේ ජීවිතෙත් කරොත් ඊළඟ ජීවිතේ උපදින කොටත් ඉතින් මේ දත් ඉතින් පිහිටන හැටි අපිට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ කේලම් නොකීම කේලම් කියන්නේ නැත්තම් මේ ගොඩක් වටිනවා. ඒක පිනක් පින්නතුනි.
පුණ්‍ය විපාකේ කාටවත් බිඳවන්න බැරි ශ්‍රාවක පිරිසක් උන්වහන්සේට හිටියනේ. අන්න බලන්න. උන්වහන්සේ වැඩපිළිවෙල කිසි කෙනෙකුට කඩාකප්පල් කරන්නත් බෑ. ඊළඟට උන්වහන්සේ මේට හිටපු ශ්‍රාවක පිරිස බිඳවන්නත් බෑ. කේලම් කියලා පුළුවන් ද බිඳවන්න? කවදාද දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් බිඳවන්න පුළුවන්ද? සකදාගාමි ශ්‍රාවකෙක් බිඳවන්න පුළුවන්ද? අනාගාමි ශ්‍රාවක කවදාකවත් එහෙම කරන්න බෑ. කොච්චර දේවදත්තත් උත්සාහ කළානේ. අර අලුත පැවිදිච්ච ස්වාමීන් වහන්සේලා එක්කන් ගියානේ. මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව. හරි ගියාද? එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ කිසි කෙනෙකුට උන්වහන්සේගේ වැඩපිළිවෙල මේ කඩාකප්පල් කරන්න බෑ පින්නතුනි. උන්වහන්සේ ධර්ම දේශනා කළා. 28 පහූත ජීවහා විචිත්‍ර ලෙස මේ හැසිරවන්න පුළුවන්. හැසිරවිය හැකි මේ දිවක් උන්වහන්සේට තිබුණා. නලල් තලය ඊට පස්සේ උන්වහන්සේට කන් දෙක නාසය මේ දිවෙන් ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා. දිගු දිවක්. පහූත ජීවහා පළල් විචිත්‍ර ලෙස හැසිරවිය හැකි මේ දිවක් උන්වහන්සේට නලල් තලය කන් දෙක නාසය පුළුවන්කම තියෙනවා. ඒක 이르දියෙන්කින් මේ ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා. හරිම ලස්සනයි. මේ ඒ නිසා තමයි උන්වහන්සේට මේ හරි පහසුවෙනි ධර්ම දේශනා කරන්න. 29 බ්‍රහ්මස්වර ලක්කණං ඊතා මිහිරි පැහැදිලි ප්‍රභාස්වර ගාම්භීර කටහඬක් උන්වහන්සේට පිහිටා තිබුණා. බ්‍රහ්මස්වර ලක්කණං ඊතා මිහිරි පැහැදිලි ප්‍රභාස්වර ගාම්භීර කටහඬක්. දැන් සමහර අය හයියෙන් කෑ ගහනවා මේ කිසිම අහගෙන ඉන්න බෑනේ මේ ඒ වචන. ඉතින් උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට සත්තු පවා ඇවිල්ලා අහගෙන ඉඳලා තියෙනවානේ. මිනිස්සු ගැන කවර කතාවක්ද? එතකොට උන්වහන්සේට කිසිම අපහසුාවක් නැතුව ධර්ම දේශනා කරන්න පුළුවන්. අර උන්වහන්සේගේ මේ පහූත ජීවහා නිසා ඊළඟට මේ මිහිරි කටහඬක් උන්වහන්සේට පිහිටා තිබුණා. හරි පැහැදිලිව උන්වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. අහගෙන ළඟ ඉන්න කෙනාටයි දුර ඉන්න කෙනාටයි ඇහෙන්නේ එක විදිහටමයි. කිසිම වෙනසක් නැතුව ඇහෙනවා. ඒකට හේතුව පෙර ජීවිතවල උන්වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට පරුස වචන කතා කරලා නැහැ. ඔන්න මතක තියාගන්න. පරුස වචන කියලා නැහැ. හිස් වචන කතා කරලත් නැහැ. ඔන්න මේ මිහිරි කටහඬක් ප්‍රභාස්වර ගාම්භීර කටහඬක් උන්වහන්සේට මේ ලබන්න හේතු වුණු පින්නතුනි පරුස වචන කියලා නැහැ. හිස් වචන කතා කරලා නැහැ සංසාරේ. ඔන්න බලන්න. එහි පුණ්‍ය විපාකය මිහිරි ලෙස අසන කෙනාට තීරුම් යන ආකාරයට පැටලිලි නෑ. අරත රසයෙන් යුක්තයි, ධර්ම රසයෙන් යුක්තයි, ගැඹුරු බවක් තියෙනවා. සුන්දර වචන උන්වහන්සේ කතා කළා. ඒතර දේශනා කරනකොට මේ දේශනා කරන කෙනා අහගෙන ඉන්න අය අවබෝධ කරගන්නවා. අසා සිටි පමණින්ම අවබෝධ කරගන්න. සිත පිහිටුවාගෙන මේ ධර්මයේ අහගෙන ඉන්නවා. අවබෝධ කරගන්නවා. අන්න ඒකට හේතුව තමයි උන්වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණය පිහිටා තිබුණා. ඒ පුණ්‍ය විපාකයක් හැටියට 30 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි සීය හනු ලක්කණං. සීය හනු ලක්කණං කියලා කියන්නේ සිංහෙකුගේ යටි හනුවමෙන්. සිංහයාගේ යටි හනුව හක්ක තියෙනවනේ. ඒ වගේ මේ හොඳට හයියට මේ ශක්ති සම්පන්නව පිහිටලා තිබුණා. උඩ සහ යට මේ කොටස මේ හක්ක කොටස තියෙනවනේ. මේක හොඳට ශක්ති සම්පන්නව මේ හක්ක කොටස මේ පිහිටලා තිබුණා. පෙර මේ බෝසතාණන් වහන්සේ හැටියට ලාමක හිස් වචන කතා කරලා නැහැ. සුදුසු දේ පවසලා තියෙන. ඔන්න ඔබ හිතන්න කල්පනා කරන්නේ ඔබ ලාමක වචන හිස් වචන කියනවද? හේලම් කියනවද? පරුස වචන කියනවද? ඔන්න බලන්න ලාමක හිස් වචන කතා කරලා නැහැ බෝසතාණන් වහන්සේ. පුණ්‍ය විපාකේ ලෝකේ කිසි කෙනෙකුට කුමන්ත්‍රණ කරලා උන්වහන්සේ මැඩලන්න පරාද කරන්න බෑ කාටවත්. උන්වහන්සේ එහෙම කරන්න බෑ කිසි කෙනෙකුට බෑ. දෙවියන්ටත් බෑ මිනිසුන්ටත් බෑ. ලෝකේ කිසි කෙනෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට කවදාකවත් උන්වහන්සේ මැඩලන්න කුමන්ත්‍රණ කරලා පරාද කරන්න බෑ. ඊළඟට උන්වහන්සේට මේ සීහණු ලක්ෂණය නිසා මේ හක්ක හයියට තියෙන හින්දා ශක්ති සම්පන්නව තියෙන නිසා බොහෝ වෙලාවක් උන්වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන්. උන්වහන්සේට පැය ගණන් උන්වහන්සේ ධර්ම දේශනා කරන
එළි වෙනකන් උන්වහන්සේ ධර්ම දේශනා කරනවානේ. අවබෝධ කරගන්න කෙනා උන්වහන්සේ දකිනවා. එයා අවබෝධ කරගන්න තුරුම උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. කිසිම වෙහෙසක් ඊළඟට කිසිම අපහසුතාවයක් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. ධර්ම දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 31 මහා පුරුෂ ලක්ෂණය සමදන්ත ලක්කණං උන්වහන්සේගේ මුව මඩලෙහි සමානව දත් පිහිටා තිබුණා. ඔන්න බලන්න. 40ක් දත් තිබුණා අපි කතා කළානේ. ඒතකොට මේ මුව මඩලේ සමානව ඒ දත් පිහිටල සමදන්ත ලක්කණං 32 සුසුක්ක දාට ලක්කණං ඊතා සුදු දත් උන්වහන්සේට ඒ දත් 40ම සුදු පාටයි. ඒ කහ පාට වෙලා කළු පාට වෙලා එක පාට වෙලා නැහැ. ඒ දත් සියල්ලක්ම සුදු පාටයි. සුසුක්ක දාට ලක්කණං. එතකොට මේ පෙර ජීවිතවල පින්නතුනි මිත්‍යා ආජීවයෙන් වැළකීලා ඉඳලා තියෙනවා. සාධාරණව අවංකව උන්වහන්සේ ජීවිතය ගත කරලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා. ඔන්න මිත්‍යා ආජීවයෙන් දුරු වෙලා තියෙනවා. වර්තමානයේ ගත්තොත් මිත්‍යා ආජීවයේ කොච්චර තියෙනවද? නේ? ඉතින් බලන්නකො මේ ආජීව පිරිසුදු නැහැ. පිරිසුදු නැහැ. හම්බ කරගන්න ක්‍රම ගත්තොත් එහෙම දැන් වෙළඳ ව්‍යාපාර කරන අය ගත්තත් හැමතැනම තියෙන හොරකමනේ, වංචාවනේ තියෙන මිත්‍යා ජීවිතයට අහු වෙනවනේ. ඉතින් මිත්‍යා ජීවයෙන් මේ වැළකීලා ධාර්මික වෙන්න ඕනේ. සමහර අය පෙන්නේ දෝය දැන් කෑම බීම වලට මේ එක දේවල් කවලම් කරනවනේ. කවලම් කරනවා. එතකොට මේ ඊට පස්සේ යා කිරණ දේවල් තිබුණොත් ඒවා හොර තරාදි තියාගෙන හොර බඩු මුට්ටු තියාගෙන ඒ දේවල් කරලා යම් මිත්‍යා ජීවිතයට අහු වෙනවනේ. කෑම බීම වල සමහර වෙලාවට ඔය කියන්නේ දැන් ඔය මේ ගම්මිරිස් මේ ඇටවලට ගස් ලැබු පැපොල් ඇට එකතු කරනවා කියනවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවානේ. ඔය වගේ මිත්‍යා දෘෂ්ටි දේවල් කහ වලට තව දේවල් එකතු කරනවා. මේ රසකාරක දේවල්. ඊට පස්සේ සමානව තියෙන මිරිස් වලට තව දේවල් එකතු කරනවා. පාන් පිටි වගේ දේවල්. ඒතකොට ඒ වගේ මේ සම්පූර්ණ මිත්‍යා ආජීවයට හසු වෙන දේවල් තව ගොඩක් තියෙනවා. ඉතින් එතකොට මේ මිත්‍යා ජීවයෙන් වැළකීලා ධාර්මිකව ජීවත් වෙන්න ඕනේ. සාධාරණව අවංකව ජීවත් වෙන්න ඕනේ. ඒ පුණ්‍ය විපාකය අවංක පිරිසුදු ශ්‍රාවක පිරිසක් උන්වහන්සේට ලැබුණා. බලන්න. අතීතෙත් ඒ විදිහයි, වර්තමානෙත් ඒ විදිහයි, අනාගතයටත් ඒ විදිහයි. අවංක. ඊට පස්සේ පිරිසුදු ශ්‍රාවක පිරිසක් ලෝකේ කිසිම ආගමික නායකයෙකුට නැහෙනි මේ වගේ ශ්‍රාවක පිරිසක්. මේ අවංක පිරිසුදු ශ්‍රාවක පිරිසක් නැහැ. ඉන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ ශ්‍රාවක සංඝයාට තමයි සුපටිපන්න කියන්නේ. ඒ ශ්‍රාවක සංඝයා තමයි උජුපටිපන්නයි කියලා කියන්නේ. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලානේ කියන්නේ. එතකොට පින්නතුනේ ඔන්න මේ සුසුක්ක දාට ලක්කණං ඊතා සුදු දත් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ සිනහ පහල කරනකොට පින්නතුනේ උන්වහන්සේගේ මේ සුදු දත් වලින් සුදු පාට රැස්මාලාවක් නිකුත් වෙනවා. සුදු දත් වලින්. ඒක සිරස වටේ පැදගුණු කරලා අතුරුදහන් වෙනවා. ඒක හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ආනන්ද මහරහතන් වහන්සේ දැකපු අවස්ථා තියෙනවා දේශනාවේ. එතකොට එහෙනම් පින්නතුනේ ඒ දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු පාට රැස්මාලාවක් තමයි නිකුත් වෙන්නේ. ඔබ හිත පහදව ගන්න ඕනි. අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු සිරුර තුල ශරීරයේ තුල ওই මහා පුරුෂ ලක්ෂණ 32ම නොඅඩුව පිහිටා තිබුණා. කිසිම අඩුපාඩුවක් නැතුව. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණ ලබන්න හේතුනේ සංසාරේ උන්වහන්සේ කරපු පින් පුණ්‍ය කර්ම. ඒ කුමක්ද කියලාත් එකින් එක අපි ඔබට මේ පහදලා දෙන්න යෙදුණා. ඔබ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝරුණ සරණ යන්න. මේ කියපු මේවා ප්‍රාර්ථනාවෙන් එකක්වත් ලැබුණේ නැහනේ. මේවා ලැබුණේ හේතුවක් නිසා. කර්ම විපාකයක් නිසා. කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ පුණ්‍ය කර්ම කරන්න ඕනි පින්නතුනි. එතකොටයි මේ මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්නේ. ඒ නිසා අපිට මේ ජීවිතේ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර පිළිබඳව අපි ඉගෙන ගත්තා. මේ මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව. ඔබ තව තවත් මේ දේශනා විශේෂයෙන් ලක්කන සූත්‍ර දේශනා ඒවා හොයාගෙන කියවන්න ඔබට තවත් බොහෝ කරුණු දැනගන්න අවස්ථාව ලැබේවි. ඉතින් මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා.
සෙත් පතනවා ඔබේ ජීවිතය සූපත් වේවා. ලැබිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතය තුලදීම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කරලා ඒ වගේ මේ ජීවිතය තුලදීම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අයම් බුරිස් නාලිකාවේ ඒ සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම සදහැවතුන්ටත් හැම දිනාටමත් ලෝකවාසී හැම දිනාටමත් තුනුරුවන්ගේ රැකවරණේ ආශිර්වාදයේ සියලු යහපත සිත සාන්තිය සැලසේවා නිරෝගී සුවය සැලසේවා ඔබටත් මේ බුදු සසුන තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට මේ රැස් කරගත්තා වූ පින හේතු වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබේ මියගිය ඥාතීන් සිහිපත් කරගන්න මේ රැස් කරගත්තා වූ සියලු ඥාතීන් මේ රැස් කරගත්තා වූ සියලු පින් සියලු ඥාතීන් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වෙත්වා. ඒ සියලු ඥාතීන් සංසාර දුකින් නිදහස් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.